අද අප වෙනුවෙන් ඉතා අනුකම්පාවෙන් ධර්ම දේශනාව ඉදිරිපත් කිරීමට වැඩම කර සිටින නම ගැන අවසරයි. අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව ශ්‍රී ලංකා බෞද්ධ සංගමය වෙනුවෙන් මම ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වව පිළිගනිමි. ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් මේ දේශනාව ඉදිරිපත් කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදම හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. කැනඩාවේ කැල්ගරි නගරයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් පවත්වාගෙන යන ඒහි පස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ මැදින් පුන් පොහොය නිමිති කරගෙන පවත්වන විශේෂ ධර්ම දේශනාවයි අද මේ සිදු කරන්න. තින් පන්සලේ වැඩයින ස්වාමීන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේ පූජනීය මත්තුමගල චන්දානන්ද හාමුදුරන් වහන්සේ පූජනීය බුත්තල ධම්මික රක්ඛිත ධම්මරක්ඛිත පූජනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුනි අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ 2021 මාර්තු මාස 29 වෙනි දිනට යෙදෙන කසුන් දසනායක මහත්මයාගේ සහ ඉනෝකා දසනායක මහත්මියගේ 14 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙපළට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මෙම ධර්ම දානමය කුසලයෙන් ශ්‍රී ලංකා වාසීන් ඇතුළු සියලු දෙනාටමත් ලෝවාසී හැම දෙනාටමත් මේ ලෝකේ පවතින රෝග බිය මේ වසංගත බිය දුරු වෙලා නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම දරුවන් දෙදෙනා සහ පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ඊටාම ඉක්මනින්ම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙන්න මේ ධර්ම දානමය පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන ආශිර්වාදයත් ධර්මදේශකයන්න් වහන්සේටත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන උත්තම ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ ධර්ම දානයේ පින්බර දායකත්වය දරන්නේ. පින්වතුනි අද ඔබ හැම දෙනා විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් විශේෂයෙන් කැනඩාවේ කැල්ගරි නගරේ ඒ පස්කෝ බෞද්ධ මධ්‍යස්ථානය මුල් කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි අද ඒ මැදින් පුන් පොහෝ දවස මුල් කරගෙන අපි මුලින්ම පෝය දවසේ වැදගත්කම චුට්ටක් කතා කරමු. අද වගේ මේ මැදින් පුන් පොහෝ දවස මේ වගේ පුන් පොහෝ දවසක් මුල් කරගෙන තමයි ශාසනික වශයෙන් වැදගත් කාරණා ගොඩාක් තියෙනවා. විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළවෙනි වර්ෂයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන් දකින්න සැවැත්නුව එදා කපිල වස්තුපුරයට රජගහනුවර ඉදම් වැඩම කරපු දවස. ඔබ දන්න අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරලා
අවුරුදු 29දී තමයි මහා අභිනිෂ්ක්‍රමණය කරේ. එදා රාහුල පුතා ඉපදිච්ච දවසේ චන්න ඇමතියා සමග කන්ත කසුපිට නැගලා මේ මහා සැප සම්පත් රම්මි සුරම්මි සුබ මාලිගා උන්වහන්සේට රාජ්‍යත් මේ ඔක්කොම අතහැරිය. විමුක්තියක් පිණිස උන්වහන්සේ සියල්ල අතහැරලා සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් වශයෙන් තමන්ට දරුවෙක් ලැබිච්ච දවසේ ඔබ හිතන්න ගිහි ජීවිතය ගත කරන කෙනෙක් අනේ මගේ දරුවා කියලා කොච්චර කාමයන්ට දරු සෙනෙහසින් ගිහි ජීවිතයට බැඳෙනවද. හැබැයි උන්වහන්සේ දා රාහුලෝ ජාතු බන්ධනන් ජාතක් මේ රාහුලේ කිපදුනා. බැඳීම් ගොඩක් ඇති වුණා නේද කියලා උන්වහන්සේට වැටහුණා එදා. හැබැයි එදා ඒ හිතට අරගෙන තිබ්බ අධිෂ්ඨාන වෙනස් කරේ නෑ. රාහුල පුතා විතරක් නෙමෙයි අසංකේය ගණන් සත්‍යයන් මේ සතර අපායේ වැටි වැටි දුක් විඳින සියලු සත්වයන් මම සංසාර දුකින් එතර කරවනවා කියන ඒ අධිෂ්ඨානයෙන් සියලු දේවල් අතහැරලා එදා මහා අභිනිෂ්ක්‍රමණය කරන්න. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා. උන්වහන්සේ දා වෙසක් පොන් පොහෝ දවසේ ඇසතු බෝධීන් වහන්සේ සෙවැනි නැගෙනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනියාමේ චුතෝප්පාත ඥානෙ, තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදය සමග සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. සත් සතිය ගත කරලා ඉසිපතන මිගදායට වැඩම කරලා ඇසල පුන් පොහෝ දවස ප්‍රථම ධර්ම දේශනාව ලෝකෙට දේශනා කරා. එදා ඉඳන් උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් සිංහසෙයාවේ සැතපෙන්නේ. දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසනවා. අපේ බුදුරජාණන් වහන්සේට රජගහනුවරදී බිම්බිසා රජ්ජුරුව තමයි පළවෙනිම ආරාමය කරලා පූජ කරේ වේළුවනාරාමය. මේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට දැන් බුදුහාමුදුරුවෝ අර ගිහි ජීවිතේ අභිනිෂ්ක්‍රමණය කර 29දී උන්වහන්සේ බුදු වුණේ අවුරුදු 35දී. දැන් අවුරුදු 6ක 7ක වගේ කාලයක් දැන් ගත වෙලා බුදු වෙලත් අවුරුද්දක් වගේ ගත වෙලා. ඔය අතරේ සුද්ධෝදන රජතුමා නිතර විමසලා බලනවා මගේ බුදු පුතා දැන් කොහෙද වැඩ ඉන්නේ, උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අමාත්‍යවරයෙක් එක්ක 1000ක පිරිසක් පිටත් කරා. බුදුරජාණන් වහන්සේ ආරාධනා කළ වඩම්මගෙන ගිය අය බුදුහාඳුරන්ගේ බණ අහලා රහත් වුණා. ඒ ඔක්කොම බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් බණ භාවනා කරගෙන ඉන්නවා. ගිය කාරණේ ඉෂ්ට වෙන පාටක් නැහැ. සුද්ධෝදන රජතුමා තවත් පිරිසක් 1000ක සේනාවක් එක පිටත් කරා. ඒ ධර්මය අවබෝධ කරා. ඔය වගේ කණ්ඩායම් 8ක් කැරියා. හැමෝම ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා අවසානයේ රජ්ජුරුවන්ට විශ්වාසවන්තම අමාත්‍යවරයා කාළුදායි අමාත්‍යවරයා සියලු කටයුතු භාරව හිටියා කියලා සාමාන්‍ය අගමැති වගේ. ඔහුට කතා කරලා කියනවා මගේ හුස්ම මන් දැන් වයසයි. මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුහාඳුරන්ව දකින්න ඕනේ. ඒ වෙලාවේ ඔහු කියනවා හොඳයි මට එක පොරොන්දුවක් වෙන්න. මාව මේ රාජකීය තනතුරු වලින් ඉවත් කරලා මටත් උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න අවසර දෙන්න. මං රජුරුවන්ගේ අරමුණ ඉෂ්ට කරන්න. 1000ක පිරිසක් එක්ක පිටත් වෙලා ගියා. 9 වෙනි වතාවට 1000ක සේනාවක් එක්ක ගිය කාළුදායි අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේකින් බණ අහලා රහත් වෙලා අර පිරිසත් එක්කම වේළුවනේ වැඩ ඉන්නේ නැද්දී දවසක් දැන් කාළුදායි මහරහතන් වහන්සේ නියමිත වෙලාව කාලයේ වෙලාව මේ බලලා මේ නම් කපිලවස්තු පුරේට ශාක්‍ය ජනපදයට වඩින්න දැන්නම් සුදුසු කාලේ පාර දෙපැත්ත හොඳයි. ගස් පල බර වෙලා මල් පිපිලා දැන් හොඳම කාලේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිලා ගාථා ගණනාවකින් මේ මග දෙපස වර්ණනා කරමින් බොහොම ලස්සනට ගාථාවලින් බුදුහාමුදුරන්ට ආරාධනා කරා කාළුදායි මහරහතන් වහන්සේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තු පුරේට වැඩම කරන සේක් අපේ බුදුහාමුදුර ආරාධනාව පිළිගත්තා.
කාළුදායි මහරහතන් වහන්සේ අහසීම වැඩම කරලා රජ්ජුරුවන්ට දැනුම් දුන්න. තථාගතයන් වහන්සේ ආරාධනය පිළිගත්තා. ඔන්න මහා සංඝයා පිරිවරාගෙන අසවල් දවසේ වඩිනු 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ඥාතීන් දකින්න ගමට වඩින්න පිටත් වුණා. ඒ ගමනේදී කාළුදායි මහරහතන් වහන්සේගේ පණවිඩේ ලැබිච්ච දවසේම සුද්ධෝදන රජතුමා නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයාට අයිතිව තිබ්බ මේ උයන ශාක්‍ය කුමාරවරු එක්ක එකතු වෙලා ආරාමයක් හැදෙව්වා. ශාක්‍ය කෝලිය හැමෝම තමන්ගේ රාජ්‍ය පිරිස යොදෝගෙන ඉක්මනින් දහස් ගණන් සංඝයාට වැඩ ඉන්න රමණීය ආරාමයක් ඉදි කරයි. තමයි නීග්‍රෝධාරාම. අපේ බුදුරජාණන් වහන්සේ වඩින ගමනේ ඒ මගතොටදී දානි වෙලාවට අහසින් වැඩම කරලා කාළුදායි මහරහතන් වහන්සේ මාලිගාවෙන්ම සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීම. උන්වහන්සේ වඩින තෙක් මම මාලිගාවෙන්ම දානි සකස් කරලව දෙන්නම් ඔබවහන්සේ අහසින් ගිහිලා පිළිගන්නවා. එදා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ශාක්‍ය ජනපදයට වැඩම කරන්නේ මැදින් පුන් පොහෝ දවසක. එදා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිළිගන්න ශාක්‍ය කෝලිය කුමාරවරු ඇතුළු විශාල පිරිසක් රාජික මුළු නගරෙම සරසලා. බුදුරජාණන් වහන්සේ හැබැයි මේ අය ඔබ දන්නවා ශාක්‍ය වංශික බොහොම මාන්න අධිකයි. අපි තමයි උසස්ම කුලේ, අපි තමයි රාජවංශය වුණත් උසස්ම ශාස්ත්‍රීය අය. ඒ අය අතර ඉහළ වැඩිහිටි ශාක්‍ය වංශිකයෝ ඉතින් බුදුහාඳුරට ගරු කරාට වන්දනා කරන්න තරම් ඔළුව නැමුන්නේ. ඒ අය හිතනවා ඉතින් ඔය බුදු වුණා කීවට ඉතින් අපේ පුතෙක් වගේනේ, අපිට වඩා වයසින් බාලයිනේ, ඉතින් අපි මැඩි මහලු, අපි උසස් ශාක්‍ය වංශිකයෝ, අපි මොකටද ඔළුව නමන්නේ? අන්න මාන්නේ. බුදුහාඳුරට වඩා වයසින් බාල ශාක්‍ය වංශිකයෝ ලවා බුදුහාඳුරට වන්දනා ගරු සත්කාර කරනවා. බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයට වැඩම කරපු දවසේ ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය බහල ඇති. ඒ තමයි යමා මහ පෙළහර. බුදු සිරුරින් ගිනිදැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑවකේ. යමක මහා ප්‍රාතිහාරි දැක්වෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙළහර පාල බුද්ධ වංශ දේශනාව කරා චර්යා පිටකේ වෙස්සන්තර ජාතකයාදී දේශනා ගණනාවක් දේශනා කරා. ඒ බුදුහාඳුරු නීග්‍රෝධාරාමයට වැඩම කරපු දවසේ දැන් ශාක්‍ය කෝලිය වංශිකයෝ මේ ප්‍රාතිහාර සුද්ධෝදන රජතුමා බිම පෙරලි පෙළි සාදුකාර දිදී වන්දනා කරා. ඔබවහන්සේ ඉපදිච්ච දවසේම එදා අසිත තාපසයට ඔබවහන්සේ පෙන්නපු දවසේ පුංචි බෝසත් පුතා අසිත තාපසයාගේ සිරිපතුල අර බෝසතාන් වහන්සේගේ පුංචි සිරිපතුල අසිත තාපසයාගේ නළලේ දැවටෙනවා. මේ තාපසයන් වහන්සේ වන්දනා කරා බෝසතාන් වහන්සේට ඒ වෙලාවේ මම මගේ බුදුපුතාට පළවෙනි වතාවට වන්දනා කරා. ඊළඟට සුද්ධෝදන රජතුමා බෝසතාණන් වහන්සේ බුදු වෙලා නැහැ ගිහි කාලේ දෙවනි වතාවේ තමන්ගේ පුතාට වන්දනා කරනවා. එදා සීසාන දවසේ අහසේ පළඟක් බැඳගෙන භාවනා කරනවා පුංචි වයසේදී. එදා වප්මගුල් දවසේ පුදුමයට පත්වෙලා අහසේ වැඩ ඉන්නවා දැකලා පුංචි බෝසතාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා දෙවනි වතාවට වන්දනා කරා. එදා රජතුමා මේවා කියා වඳිනවා අද ඔබවහන්සේ බුදු වෙලා ඔබවහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මගේ රාජ්‍යයට උපන් ගමට වැඩම කරලා මගේ ඥාතීන් ඉදිරියේ ශාක්‍ය කෝලිය වංශිකයන් ඉදිරියේ අහසේ යමා මහ පෙළහර පානවා. මේ මගේ තුන්වෙනි වන්දනාවයි කියලා සාදුකාර දිදී එදා රජතුමා තුන්වෙනි වතාවට බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. පසුවදා ඔබ දන්නවා දැන් රෑ බෝ වෙනකම් මේ පෙළහර දැකලා මෙව්ව ගැන කතා වෙලා මාලිගාවට පිටත් වෙලා ගියා. හැබැයි කාටවත් පසුවදා බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයාට දානෙට ආරාධනා කරන්න මේ ගැන අමතක වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නගරේ පිණ්ඩපාතේ වැඩිය. බුදුරජාණන් වහන්සේ
නගරෙ පින්ඩ පාත වඩින වගේ පිළිවලි. මේක සුද්දෝද රජතුමාට ආරච්චි වෙලා ඔබ දන්නවා දුවගෙනාව. අනේ ඇයි මේ ඔබහන්සේ අපිට නින්දා කරන්න. අපි සාක්‍ය වන්සිකයෝ. අපි කාගෙන්වත් ඉල්ලගෙන යකිච්ච පිරිසක් නෙමේ අපි බොහොම නම්බුකාර පිරිසා. ඒවිලේ බුදුරජාණන් වහන්සේ රජතුමාටික රාජතුමනි ඔබ සාක්‍ය වන්සේ. මම බුද්ධ වන්සේ මේ තමයි බුද්ධ වන්ස චාරිත්‍රය. බුදුරජාණන් වහන්සේ පාත්තරය අතේ තියාගෙන සුද්දෝද රජතුමාට එදා මහ පාරිදි දහම් දෙසුව ගාථාවකි. රජතුමා මහ පාරෙම බණහලා සෝවාන් පලයට පත්වෙනවා. ඒ කපිලවස්සපුරයට වැඩම කළ දෙවනි දවසේ. පසුවදා මාලිගාවට දානයට ආරාධනා කරා. එදා නන්ද කුමාරයව නන්ද කුමාරයාගේ රාජ අභිසේක මංගල්‍ය විවාහ මංගල්‍ය අලුත් මාලිගාවකට ගෙවදීමේ මංගල්ලය දිච්ච දවසේ. එදා බුදු හාන්තුරුව නන්ද කුමාරයවත් පැවිදි කර ඔබයි කතාහලතිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල කුමාරයවත් පැවිදි කෙරෙව. එදකොට මේ වගේ කාරණා රැසක් යෙතුනා මේ කපිලවස්තුපුරයට වැඩම කරපු සාකි ජනපදයට වැඩම කරපු ගමනි. සුද්දෝදන රජතුමා සකදාගාමියුණ ඊළඟ දවස මාලිකාවිදි බණහල් මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස ධර්මාවබෝධ ලැබවා. යසෝදරාව උතුම් ධර්මාවබෝධ ලැබුලා චන්දකින්දර ජාතකයෙන් ඇසුරෙන් ධර්ම දේශනා කරද්දි. සාකි කෝලිය වන්සිකයන් බොහෝ පිරිසක් පැවිදි වුණායේ ගමනය ආනන්ද හාමුදුරු බොහෝ පිරිසක් ආනන්ද බගු කිම්බිල දේවදත්ත ඔය ඔක්කොම පැවිදි වුණේ ගමන. එතකොට මේ වගේ බොහෝ සාක්‍ය කෝලිය කුමාරුට බුදු හාදුරන්ගෙන් බණහල පැවිදි වුණා උන්වහන්සේ නීක්‍රෝධාරාව පිළි අරගෙන බොහෝ කාලයක් වැඩ සිටිය. මෙන්න මේ සාක්‍ය වන්සිකයන් දකින්න ඥාති දකින්න වැඩම කරේ බුදුරජාණන් වහන්සේ මේ වගේ පුන් පොහෝ දවසකිති මේ පෝයි වැදගත්කමත් ඔය කාරණා සියල්ලත් සිහිපත් කරගෙන අද දවස අපි කාටත් වැදගත් කර්මය ගැන කාරණා කීපයක් මේ ධර්මානු ශාසනාවවිදි අද සාකච්ඡා කරමු. පිංහතුනේ අද අපි විශේසිෙන් විමසල බලම මේ ධර්මානු ශාසනාවදී ඔබත් මමත් මේ බණහන සියලු දෙනාම ඔබ ලංකාව හිටියත් ලෝකෙ කොහෙ හිටියත් ඇමරිකාව ජීවත් වනත් කැනඩාව හිටියත් ඔස්ටේලියාව හිටියත් යුරෝපය කොහෙ ජීවත් වනත් ඔබ දමදිව හිටියත් බුද්ධගයාව හිටියත් හැවැත් නෝරාසන්න ගමක හිටිය ඔබ ලෝකෙ කොහේ හිටියත් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මේ විදිහට හිතන්න කියනවා කම්මස්ස කෝමහි මම කර්මී ස්වකී කරගත්ත කෙනෙ කම්ම දායාදු මම කර්මය දයවැත්ත කරගෙන යන කෙනෙ කම පටිසරනු මම කර්මී පිළිසරණ කරගෙන ඉන්න කෙනෙ කම බන්දු මගේ එකම ඥාතිය මගේ එකම නෑයා මම රැස් කරගත්ත කර්ම යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායා මම යම් යහපත් දෙයක් කොරොත් ඒක යහපත් විපාකමට ලැබෙනවා. මම කරන දේ අයහපත් නගේ අයහපත් විපාක සංසර ගෙනියන්නේ මම මයි කියල හිතන්න කිය. ඔන්න ඔය කාරණය නිතර සිහි කරන්න. පිංහතුනී කර්ම කරම් පලවි දැන් ඔබට මේ ඇහෙන සමාලාට ආනය කර්මි ගැන අපි දන්න අපි කොච්චර පොත් කියෝල තියෙනවද. පොඩි කාලීදම් කර්මය ගැන දන්නවනි කියල ඔබට හිතෙන්න්න පුළුවන්. මේ කර්මය ගැන අවබෝධයක් හරි වැටහීමක් නැතිකම නිසාම වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. මතක තියාගන්න නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණුම අකුසලයක්. ආනන්තරී අකුසල් වලටත් වඩා භයානක මකුසල් හැටියට බුදුහාන්දුර පෙන්වෙන් නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වා අපාය කල්පයක් ඔහු දුක්විදිනු. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පණවන්න විදිහක් නෑකිව. ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය තියෙන දරුණුක මත ආනන්තරී අකුසල් එකක් දෙකක් නෙමෙයි කීපයක් වුණත් කරන්න පෙළබේ. මිනිස්සු 100,000 ගණන් මරන්න පෙළඹෙනවා මනස. රටරටවල් අවුළුවන්න ගිනිතියන්න. මුළු ජීවිතේම හැම වෙලාවෙම අපරාධවලට
ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ඕනම අපරාධයකට මනස පෙළඹෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒ නිසා කර්මඵල විශ්වාසය මේ කර්මයක් ඇතිවෙන්නේ කොහොමද? චේතනාව තුළ කර්මය උපදින්නේ කොහොමද? මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි නොදැනුවත් ඕන තරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පින්වතුනි, දැන් අපි ගමු බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ක්‍රියාව කියලා කියන අය බොහෝ පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි, කර්මය කියන්නේ චේතනාව. චේතනාවයි කර්මය කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්‍යයන් කර්ම රැස් කරනවා කයි, වචනේ, මනසේ. එහෙමනම් චේතනා පහල කිරීම තුළ කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කිරීම තුළ වචන ප්‍රකාශ කරනවා. චේතනා පහල කිරීම තුළ හිතෙන් හිතනවා. අන්න එහෙමනම් මතක තියාගන්න, අපි හිතනකොට හැම සිතුවිල්ලක් එක්කම හිත ඇතුළේ චේතනාවක් පහළ වෙනවා. අපි කතා කරද්දී මේ හැම වචනයක් එක්කම මේක ධර්මයේ කියන විතක්ක ਵਿਚාර හිත ඇතුළේ චේතනා පහළ වෙනවා. ඉබේ කතා කරනව නෙමෙයි. අපි කරන ක්‍රියාවන් තුළ චේතනා පහළ වෙනවා. ඔබට මට අපි කාටවත් මේ කර්ම රැස් කරන්න නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඔබ අහලා ඇති සමහරු කියනවා අපි පව් කරන්නේ. ඒ නිසා අපිට මේ අමුතුවෙන් අපි මේ පින් කරනවා කියලා ලෝකෙට පේන්න පන්සල් ගානේ ඇවිද ඉන්න ඕනේ. අපි පව් කරන්නේ. ඒ වගේ වචන කියන්නේ කර්මය ගැන නොදන්නකම නිසා. පින්වතුනි, හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතෙන් හිතනකොට ඔබ කතා කරන හැම වචනයක් තුළම, ඔබ ක්‍රියා කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තියෙනවා. විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක පිණිස සකස් වෙනවා. ඔබ සිත කය වචනය තුළින් කරන්නේ අකුසල කර්ම නම් අකුසල විපාකයක් පිණිස ඒක සකස් වෙනවා. සමහර සිතුවිල්ලක භයානකකම හිතාගන්න බෑ. එක සිතුවිල්ලක් තුළ ඒගේ සිතුවිල්ලේ භයානකමත් එක්ක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මහා දරුණු විපාක ලැබිච්ච සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. වචනේ ආනන්තරී අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝ වේදි කරන්නේ වචනේ. කල්පයක් නිරේ උපදින කර්මයක්. ඒ නිසා කර්මය ගැන හොඳට තේරුම් ගන්න, නිතර විමසන්න. සමහර වෙලාවට ඔබ හිතන්න අපි හොඳට පින් කරගෙන, දන් දීගෙන, සීල් රැකගෙන, භාවනා කරගෙන නිවන් මඟ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියලා. ඒ නිවන් මඟ ධර්ම මාර්ගේ වඩාගෙන යන ගමනේ පවා අපි යන්නේ ධර්මය අවබෝධ කරගන්න තෙක් කෙලෙස් සහිත ගමනක් යන්නේ. ඒ අතර ඕනම මොහොතක වරදින්න පුළුවන්. ඕනම කෙනෙකුට. දැන් ඔබ නිකන් සාමාන්‍ය බලන සමහර චරිත ඉන්නවා කාලයක් හොඳට පින්කම් කරනවා. හොඳට සීල් රකින්නවා පන්සලේමයි. පින්කම් වලමයි. හැබැයි ඒ පුද්ගලයාම කාලෙකදී හිටි ගමන් මග වෙනස් වෙනවා. පාර වෙනස් කරගන්නවා. පාප මිත්‍රයන්ට අහු වෙනවා. ඊළඟට බේබදුකමට, සල්ලාලකමට, සුරාවට, සූදුවට ඇබ්බැහි වෙනවා. අර කරපු පින්කම් වලට ඊට පස්සේ බඩිනවනේ අපිත් ගියා, අපිත් ඔය පන්සල් ගානේ ගියා, අපිත් ඔය පින්කම් කරා තමයි. අපි මේවා කරලා හරියන්නේ. මුන්ට මේ පිස්සු. අපි ඒවා තේරුම් අරගෙන තමයි අපි මේ අයින් උනේ කියලා. දැන් අර පව්කම් කරන ගමන් ඒ පව අනුමෝදන් වෙවි අර කරපු කුසලයට තමන්ම ගරහන. අපි හිතමු ඔහොම කාලයක් ඉඳලා ඊට පස්සේ තේරෙනවා අයියෝ මට වැරදුනා. අයියෝ මට වැරදුනා කියලා දැන් තේරෙනවා. ඒ තේරුණාට පස්සේ සම්පූර්ණයෙන් ආයි නිවැරදුනා කියලා හිතන්න. ඊට පස්සේ ආයි පන්සලට එනවා, තුනුරුවන් කමා කරගන්නවා, වැරදි හදාගන්න අදිෂ්ඨාන කරගන්නවා. දැන් ආයි උපාසකයා. දැන් ආයි පින් කරනවා, ආයි දන් දෙනවා, ආයි පින්කම් සංවිධානය කරනවා. දැන් ආයි ගුණ පුරනවා. දැන් මෙහෙම ජීවත් වෙන කෙනා
පින් කරගෙන අපි හිතමු ධර්ම මාර්ගය ගියත් අර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු කර්ම විපාක ඒවා පින්වේවා පව්වේවා විපාක නොවිද සසර යන ගමනේ ප්‍රහාණය කරගන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නෑ කියල බුදු හාන්දුරු පෙන්නුවේ. ඒ නිසා මතක තියාගන්න චේතනාවක් පහල කරලා යම් කර්මයක් කරාද ඒ විපාක අපි කරායනවා මයි බුදුරජාණන් වහන්සේ පේනොන්න අන්තලික්කේන සමුද්ධ මජ්ජේ. කර්ම විපාකවලින් බේරෙන්න අහසේ හැන්ගෙන්න්න තැනක් නෑ කියන. සමුද්ධ මජ්ජේ මුහුද මැද්දට ගිහිල හැන්ගෙන්න්න තැනක් නෑ. නපබ්බතානං විවරම් පවිස්ස කර්ම විපාකවලින් බේරෙන්න පර්වතයක් ඇතුළි ගල්ගුහාවක් අස හිංගල හැන්ගෙන්න්න තැනක් නෑ. කුහරයක් ඇතුළේ හැංගිලා ඉන්න තැනක් නෑ විවරක හැන්ගෙන්න්න තැනක් නෑ. තමන් යම් අකුසරයක් කරාද ඒක විපාක තමන්ට සසරය අරගෙන යන්න වෙනවා. ඒව සමහරලාට මෙලව දිට්ට දම්ම වේදනයයි. සමහර කර්ම ඊළඟ ජීවිතයේ සමහර ඉවන් නිවන් දකිනකම් පස්සෙන් එන කර්මතිය. ඔබට හොඳ සිදුවීමක් බුදුහාන්දුරන්ගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාව. මේ සිදුවීම ඔස්සේම හිතන්න කර්ම විපාක කොච්චර භයානකද. අපි මේ නිවන් දකින්න යන ගමනේ අපි බනාහනවා දන් දෙනවා සිල්ටකිනවා ගුණපුරනවා තමයි. හැබැයි ඔය අතරි අකුසලයක් කරොත් ඒ වෙච්ච අකුසලෙත් කොච්චර අපි පස්සේ සසර එනවද. පිංහතුනේ මීට බොහෝ කාලෙකට පෙර මේ සසර කල්ප ලක්ෂයක් පෙරුම්පුරණ කෙනෙක්. නිවන් දකින්න හිතාගෙන සසර පුරා පින්කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණපුරාගෙන එනවා. අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා. අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙකින් බණහල මට නිවන්න අවබෝධ කරගන්න ලැබේවා කියලා පින් කරන. එහෙම හොඳට පින් කරගෙන එන කෙනෙක්. එක ආත්මක මනුස්සලෝක ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලය. ඔබ දන්නවා මේ අපි සංසාරය යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුවරු ලෝකෙ පහළ වෙලා ඉන්නවා නෙමෙයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ බුද්ධ කියන වචනය කල්ප සිය ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි කියන. එතකොට එවැනි දුර්ලභ බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හිතාගන්නවත් බෑ ඒ කාල ගැන. පිංහතුනේ බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙන මනුස්ස ලෝක ඉපදිලා හිටිය තැන් සංසාරි පින් නිසා බොහොම දනවත් පවුලක හොඳ සල්ලිකාර පවුලක තරුණී. තරුණ වයසට එනකොට ඉතින් යාළු මිට්‍රියෝ ඉන්නවා තරුණ මදේ යොබ්බන මදේ මද මාන්න කියලා ඇති වෙනවා. එතකොට මන් තරන් කෙරුමෙක් නෑ මන් තරන් කෙනෙක් නෑ කියලා ඔලු ඉදිමෙන කාලයක් එනවා සමහරුන්ට. දැන් මේ විදිහට තරුණ මදේ මත් වෙලා තරුණ කාලිතින් ඔය පාරයයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ඔය පාරවල් අයිනේ සමහරට කොල්ලෝ තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාර යන අයට විහිළු කරනවා. කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකෙ වැඩ ඉන්නවා. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටියේ පසේ බුදු කෙනෙක්. පාත්‍රයක් අරගෙන එදා පාරදිගේ පිණ්ඩ පාති වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරෝගෙන පාත්තරයක් අරගෙන බිම බලාගෙන හිස්ස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිණ්ඩ පාති වඩිනවා. අර පාර අයින මේ කොල්ලො ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන්ගත් ආම් බලාපංකු අමුතු ඇඳුමක් ඇඳලා ඇඟ පුරාම නිකං ගෝනියක වගේ රෙද්දක් කොතාගෙන කුෂ්ටරෝගියද දන්නෑ කිව. එදකොට ඔය විදියට ගරහන්න පටන් ගත්තා. මොකක්ද බම් මේ ඇගේ ඇදගෙන ඇඳුම කියලා විහිළු කරන්න පටන්ගත්. දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ආරයන් වහන්සේ මේ ළඟින්ම පිණ්ඩ පාති වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාරයින තිබ අසූචිටිකා. පාත්තරය අරගෙන වඩින්නේ අර අසූචිටික අරගෙන පාත්තරයට දැම දාලා හයියෙන් හිනාවනා යාලුවොත් එක්ක. මේ ආරයන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව
උන්වහන්සේ වැඩම කරා. දැන් බලන්න මේ සසරේ පෙරුම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා අර පසේ බුදුරජාණන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරේ තියෙන අසූචි ටිකක් පාත්‍රයට දැම්මා. දාලා තව විහිළුත් කරා, කෑ ගැහුවා, නොයේක් වචන කියලා නින්දා කරා. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩියා. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරුම් පුරාගෙන ආවා. මහා බලවත් දැන් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක හිත නොමග ගිහිල්ලා ඇතිවෙන යම් කර්මයක විපාකේ සමහරලාට ආත්ම 100,000 ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරේ දුක් විඳිනවා. මේ රැස් කරගත් අකුසලෙන් මරණින් මත්තේ දුගතියට වැටුණ අපායි. අපායි බොහෝ කාලයක් දුක් විඳලා කාලෙකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායින් චුත වෙලා උඩට ආවා. මනුස්ස ලෝකෙට ආවා. දැන් නිවන් දකින්න පින් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තියෙනවා. හැබැයි අර කර්මෙත් දැන් අපායේ ගෙවාගෙන ගිහිල්ලා එහෙම උඩට ආවා. තාම ටිකක් තියෙනවා. මනුස්ස ලෝකේ ධනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානයක ධනවත් පවුලක. ඒ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් බාරහාර වෙනවා, උපදෙස් ගන්න යනවා, වෛද්‍යවරු හම්බෙන්න යනවා. ඔහොම කාලයක් ඉඳලා ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටියා. දැන් මේ අම්මා පුදුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක් ආවා. මගේ කුසේ දරු ගැබක් පිහිටියා. පුදුම සතුටෙන් ඇඳුම් මහනවා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයෙක් සිහින මවනවා. සමහරලාට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා, ඇඳුම් මහනවා. දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා පිරිමි දරුවෙක්. අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා. මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නැහැ. කටින් හලනවා. කට ඇරලා කටට කිරි මිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා. ගිලින්නේ නැහැ. කොච්චර මොන විදියට මව් කිරි පොන්න හැදුවත් කිරි බොන්නේ නැහැ. පුංචිකමට මේ දරුවා අසූචි කරගන්න. අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා. අසූචි තමයි කන්නේ. මොන විදියට පුරතල් කළා. අන්තිමට පුංචි කෑම බීම අඹරලා පොඩි දරුවට පුරතල් කරලා කටේ තියෙනවා. මේ ළමයා කටේ තියාගෙන ඉඳලා හිමින් කටෙන් හලනවා. ගිලින්නේ නැහැ. අසූචි කනවා. අවසානයේ දෙමව්පිය කල්පනා කරා ඔය මොනවා හරි කමක් නැහැ. ඔය ලොකු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවනේ කියලා. දැන් මේ ළමයා අසූචි කන්න ඉඩ ඇරියා. ඉතින් වෙන මොනවා කරන්නද? ඒ වගේ පිළුණු වෙච්ච දෙයක්, පිළිකුල් සහගත දෙයක්, කුණු වෙච්ච දෙයක්, අසූචි වගේ දෙයක් ඒවා තමයි රස කර දන ගාගෙන ගිහිල්ලා ඒවා රස කර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ? අන්තම් ගදාවත් දන ගාගෙන හරි බඩ ගාගෙන හරි යනවා. ඇඳුම් අඳිනවා. ඇඳුම අඳින්නේ ගලවනවා. මොන විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලවනවා. අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහා කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ. පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකි ආහාරයක් මොන විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කෑම කන්නේ. දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක්. මේ අය කතා වුණ කමක් නෑ. ඔය ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලා නෑදෑයෙකුටවත් දැන් කියන්නේ. ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොවන විදිහට දරුවගේ විස්තරේ දරුවා යන්තම් ටික හදාගත්ත හරියන්නේම නැහැ. ලොකු වෙනකොට ඇවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල් වල බැහැගෙන කනවා. හොයා යනවා. ඇඳුමක් අඳින්නෙම නැහැ. ගෙදර අය කතා වුණා කරන්න දෙයක් නැහැ. පරම්පරාවටම ලැජ්ජාව. පෙර නිගන්ට එක්කත් වෙන්නේ නැති ඇඳුම් අඳින්නේ නැත්තේ. අපි නිගන්ට ආරාමයකට ගිහිල්ලා දරුවා බාර දෙමු කියලා වෙන ඈත පළාතක නිගන්ට ආරාමයකට උදේ පාන්දරින් මිනිස්සු නැගිටින්න කලින් දරුවත් වඩාගෙන අරගෙන ගියා.
අරගෙන ගිහිල්ලා දැන් ළමයාව නිගන්ටයන්ට බාර දුන්නා. මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ නැහැ කියලා. ඉතින් නිගන්ටයොත් හිතුවනේ අපේ ජාතියේම කෙනෙක් වෙන්න නැති ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපිට හොඳයි අපි හදාගන්නම් කියලා ළමයාව නිගන්ඨාරාමෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පියෝ ආවා. අඬා අම්මයි තාත්තයි අනේ අපේ අවාසනාවට ඉඳලා ලැබිච්ච දරුවා. දැන් අර නිගන්ඨාරාමේ මෙන්න බලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා. නිගන්ටයෝ ගහලා පැන්නවා මේ මොකෙද්ද මේ අසූචි කන එක මේ කණන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පැන්නවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගන්ඨාරාමෙන් පැනලා දීවා. දැන් දෙමව්පියොත් නැහැ, ආරාමෙත් නැහැ, කිසි රැකවරණක් නැහැ. පාරවල් දිගේ යනවා, පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල්. වාඩි වෙලා රස කර කර අසූචි කනවා. මිනිස්සුත් දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කන එකක් කියලා මිනිස්සුත් ගහනවා. ගුටි කාගෙන දුවනවා. කොහොම ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදිවල කුණු බාක්කිවලට බැහැලා ඒවා කනවා. අසූචි ඒවා තමයි රසම ආහාරය. කොහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයසේ එනකොට මිනිස්සු ගහනවා, දකින්න තැන මිනිස්සු ගහනවා, පොළු වලින් ගහනවා, ගල් වලින් ගහනවා, ගමකට එන්න දෙන්නේ. අවසානයේ මහා කැලේකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා. ඒ කාලේ ඔය එක දරුණු වෘත්ත සමාදන් වෙච්ච තාපසවරු, ඉසිවරුන් ඒ ජාතියයි ඉඳලා තියෙනවා. මෙයාත් මොකද කරේ? කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා. 10න් කියලා නිකන් හිතාගමු. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහ අල්ලගෙන. දවල් තිස්සේ මොනවත් නැහැ. හුලං ගිලිනවා. කට ඇරලා හුලං ගුලියක් අරගෙන කුඩුස් කාලේ එක ගිලිනවා. කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දා කියන ඇදලා තමයි කියන ගැලෙව්වේ. මේ කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතන්න. කෙස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා. ඉදිමෙනවා. ඒ දුක විඳගෙන ඒ රුතයක් සමාදන් වෙලා හිටිය. රෑට මොකද කරන්නේ? කරුවල වැටුනට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යනවා. කැලේ ඇවිදලා අසූචි කනවා. පාරට ගිහිල්ලා අසූචි වලවල් හොය යනවා. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා. රෑට අසූචි හොය යනවා. ඕක තමයි ජීවිතේ. ඔය ජීවිතේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් 10ක් නෙමෙයි අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන. දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැගී අවුරුදු 10 නම් අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන්නේ එතකොට අවුරුදු 65ක්. බුදුරජාණන් වහන්සේ ඒ නගරේ පහළ වෙලා වැඩ ඉන්නවා. මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? අර අකුසල විපාක ගෙවන මෙයාගේ නම ජම්බුක. අකුසල විපාක ගෙවන ජම්බුක බුදු ඇසට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසලින්ම වැඩම කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා. දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනවා. අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කකා ඇඳුමක් අඳින්නේ නැහැ. නිරුවතිකින් ඇඳුම් අඳින්නේ. අසූචි කකා ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘතේ පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාකේ පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ දැන් ගෙවිලා ඉවර වෙගෙන යනකොට අන්න පෙර සසරේ කරපු පින් මතු වුණා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට කාටද අද මම පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා. පෙර සසරේ බොහෝ පින් තියෙන කෙනෙක්. පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන්නේ. ඒ කර්ම විපාකේ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිලා අවසానයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත්. බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණේ වැටහුණා.
එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්තර සිවුරු අරගෙන පිණ්ඩ පාති වැඩම කරලා දානෙ වළඳල අවසන් වෙලා දවල් කාලේ ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා හවස් වෙනකොට දැන් බුදු හාමුදුරු පිණ්ඩ පාතය දවල් දානෙත් වළඳලා හවස් වරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට කෙස් රැවුල් උගුල්ලනවා. නාලා නැහැ. අවුරුදු ගානකින් එකක් පිරිසිදු කරලා නැහැ. ඇඟේ ඇඳුමක් නැහැ. නිර්වතින් ඉන්නේ ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇගේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීදන එලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. ති බුදු හාමුදුරුව එතට ගිහිල් ඇහවා ජම්බුක මොකද මේ තනි කකුලේ. එදකට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහපොලොවට දරන්න බෑකීම. ඒ නිසායිකව තනි කකුලෙමින් බුදුරජාණන් වහන්සේ ආයෙහෙමද කියලා ඒ ගහයට බුදුරජාණන් වහන්සේ නිසීදන එලාගෙන විවේකෙන් භාවනා කරනවා. දැන් ජම්බුක ඒ ගහයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න කකුල රිදෙනකුට ඊළං කකුලට මාරුවෙන. හවස් වෙනකං හිටිය බුදු හාමුදුරු භාවනාවේ. කරුවල වැටුණා ඒත් තතාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩකිනි කෑම මතක්කේනවා අසූජී. හිමීන් කකුල බිම තිබ්බා. කකුල් දෙක දැම් බිම තිබ්බා. බුදුරජාණන් වහ බැලුව යන්නෙත් නෑ තාම මේ භාවනා කරන යන්නෙත් නෑ මෙතනින් මට කෑමටිකක් හොයා ගන්න. දැන් කරන්න දෙයක් නෑ මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නෑහෙන ගානට අඩිය තිය එතනින් පිටත් වෙලා යන්න කිය බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මන් දන්නවා කීවා. ජම්බුක ඔබ බොහෝ පෙරපින් තියෙන කෙනෙ ඔබ පෙර සසර පසේ බුදු කෙනෙකුට නින්දා කරලා ගරහා කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ. ජම්බුක ඔබේ මේ අකුසලේ දැන් ගෙවිල අවසානයි. ජම්බු කොහොම වාඩි වෙන්න කිව. ඒ බුදු වදන ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපු ඒ බුදු හාමුදුරන්ගේ වචන ටික සම්පූර්ණයෙන් ජීවිතය වෙනස් වුනා පෙරපින් මතු වුණා. එහෙම වැදගෙන වාඩි වුණ අනේ ස්වාමීනී මට පිහිට වෙන්න ඔබහන්සේ මට පිහිට වෙන්න කිය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙන්න මහනෙන. මේ ධර්මයේ ස්වාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබුණ භික්ෂුවක් හැටියට ඉරුදියම් ශරීර වෙනස් වෙලා පහළවුණ. අපිට හිතාගන්න බැරිද. ඉර්දිය කියලා කියන ඉර්දි හැකියාව බුදු කෙනෙක්ගේ අචින්තයයි. ඉර්දි විශ්‍ය අචින්තයයි. බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තේ දිගු කරලා මෙහෙන්න මහනෙන මේ ධර්මය ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බමසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී කේස්ට්‍රැවුල් ඉවත් වෙනොයි බේම. අර ශරීරයේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනය අවුරුදු ගාන මුළු ශරීරෙම ඉබේ පිරිසිදුුණ. ඇඳට ඇඳුමක් ඇඳපු නැති උපන්දා ඉදං ඇඳුමක් ඇඳල නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම ඉරුදියෙන් පහළ වුණ පාත්තරයක් පහළ වුණ පාට්ට සිවුරු දරව භික්ෂුවක් විදිහට ඉරුදියෙන් සුරූප වෙනස් වෙලා බුදු හාමුදුරු ඉදිරියේ පෙනී හිටිය. බුදුරජාණන් වහන්සේ ජම්බුකට දහම් දෙසවා. ඒ දේශනාව අහල අවසන් වෙන්නකොට ජම්බුකගේ පෙර පින බලවත් වනා දේශනාව අවසන් වෙනකොට කෙලෙසුන්ගේ මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වන. බලන්න පිංගතුනේ සසර පින් කරගෙන නිවන් දකින්න පින් කරගෙන ආවත් ඒ පින තිබුණත් ඒ පින් කරන අතරතුර කරපු අකුසල විපාකි ගෙවලමයි නිවන් දකින්න වනේ එක ගෙවන්න වුණා. බුදුරජාණන් වහන්සේ නගරි පහළ වෙලා වැඩ සිටියත්. බුදුරජාණන් වහන්සේ දින පතා මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බැලුවත් කාටදමම් පිහිටවෙන්. අර අකුසල විපාක කිවිල අවසන් වෙනකම් බුදු ඇසට යොමු නෑ ජම්බුකව. ඒ නිසා යම් කර්මයක් කරොත්
ඒක ගෙවන්න වෙනවාමයි. ඒ නිසා ඔබ හිතන්නේ පාපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලෑනවා කියලා හිතන්න එපා. ඔබ කරන පින්කං වල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින් පව් විපාක සසරේ සෙවනැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපම බුදුහාමුදුරු පෙන්නුවේ මහණෙනි චේතනාවක් පහල කළ යම් අකුසලයක් කරොත් ගුණා පසු පස බැඳි කරත්තය වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහර කළ යම් පිනක් කරොත් ඒ පිනේ විපාක සෙවනැල්ල වගේ පසු පසේනවා. සෙවනැල්ල කියන අපේ පස්සෙන් ආව කියලා අපිට කරදරයක් වදයක් දුකක් නෙමෙයි. හැබැයි ගුණා කරත්තය ඇදගෙන යන්නේ සනීපෙටද. ඒක දුකක් වෙහෙසක් පීඩාවක්. ඒ නිසා සසරි තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරය අරගෙන යන්න වෙනවා. රහත් වුණත් මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන්න. මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තේරගාථා ඔබ හොඳට කියවන්න. ජම්බුක මහරහතන් වහන්සේ ගැන තේරතේරී ගාථාවල තේරගාථාව සඳහන් වෙනවා. උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසේ උදාන වාක්‍ය ගාථාවලින් ප්‍රකාශ කරනවා. මම උපන්දායිනම් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මං ඇඳුමක් ඇඳපු කෙනෙක් නෙවෙයි. මං අසූචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක්. කේස් රැවුල් උගුල්ලලා දැම්මා. මිනිස්සු ගේන ආහාර පාන දානි මං ප්‍රතික්ෂේප අර කැලේ ගහ කන්ද උඩ ඉන්නකොට සාමාන්‍ය ඕන තරම් රැවටෙන මිනිස්සු ඔය වගේ දුස්කර ප්‍රතිපදා පුරණ තාපසයන්ට ඉසිවරයන්ට සමහර හොර තවුසන්ට රැවටිච්ච මිනිස්සු ඕන තරන් ඉඳලා තියෙන. අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ල සාදු කියලා දීලා එන මිනිස්සු ඒ කාලෙත් ඉඳලා තියෙන. මිනිස්සු දානි අරගෙනත් ආවා කියනවා. ඇයි තනි කකුලෙන් හිටගෙන ඉන්නේ උත්තමයෙක් කියලා හිතාගෙන. ඒ ජම්බුක කාගේවත් ආහාරයක් ගත්තේ නැහැ කියනවා. අවසානයේ මිනිස්සුන්ගේ බේරෙන්ඩ බැරි නිසා තනකොළ ගහක් කඩලා අරගෙන ගෙනාපු ව්‍යෑන්ජන භාජනයකට දාලා ඒක ගසෑරලා යන්තන් දිවේගාගෙන කිනවල උඹලට පින් දැන් අරම් ඵලයල්ල කියලා. අනේ අර මෝඩ මිනිස්සු සාදුකී කිය අරගෙන යනවා ආපහු. ඔය විදියට රැට ගිහිල්ලා අසූචි කකා දුක් විඳ අවුරුදු 55ක් ජීවත් වුණා. ජම්බුකම කියනවා මම මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමු වුණා. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා මට දහම් දෙසුවා. මම මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පින්වතුනි ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්යාණ මිත්‍ර සේවනයේ බුදු කෙනෙක් මුණ ගැහිීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් ඔබ හිතන්න රහත් වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේද මේ? ඒ ජීවිතය අවුරුදු 55ක් අර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ. ඒ නිසා රහත් වෙන්න පින් පුරාගෙන ආවත් සසරේ කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්න ඒ නිසා කොයිම වෙලාවකවත් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියලා. සමහරවිට ඔය පොඩි ඔය මොකද්ද ඔය පුංචි අකුසල ඕවා විපාක දෙන්නේ නැහැ කියන. සමහර මහා අති පඬිත් අදහස් කියලා ඔය මදුරුවෙන් මරුවට කමන්නේ ඔය පොඩි සතෙක් ඕවා ගාණක් නැහැ. ඕවද මේ මිනිස්සු කරන්නේ. අන්න ඒ වගේ තමන්ගේ පව්කම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පව්කාරයෝ ලෝකේ පව්කම් කරන මිනිස්සු මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පව්කම් කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක් මේ කලේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලේ මොකද වෙන්නේ? ඊළඟට වතුර භාජනයක් තියෙනවා පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකයේ පිනකට වඩා අකුසල් බලවත් වීම බලවත්. පින්වතුනි මතක තියාගන්න අපේ හිත අපේ විඥානේ අපි මේ සංසාරේ යන්නේ
ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් විඤ්ඤාණයක් අරගෙන අපි සසර යන්නේ. අපේ හිත, අපේ විඤ්ඤාණය ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයටයි වැඩිපුර ඇදෙන්නේ, කුසලයට නෙමෙයි. කුසලයට හරවන්න අමාරුයි. කුසලයට හරවන්න නම් ආතාපි, කෙලෙස් තවන වීරිය, සම්පජාන, හොඳ නුවණක්, සතිමත්, හොඳ සිහියක්, වීරියක් කොච්චර තියෙන්න ඕනද? බලන්න සිල් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න අවංකවම. දැන් පොයේ දවසේ එනවා. පොයට සීල් ගන්න කොච්චර හිටියත් කලින් දවසේ හිතෙනවා නේ අද බෑ හෙට. අද නොවේ හෙටයි. අනික බාලගිරි දෝෂේ වගේ එකක් එනෝනේ අද නොවේ හෙටයි. මේ පොයට බෑ ඊළඟ පොයට. එහෙම හිතෙනවා. අමාරුයි, ලේසි නෑ. බණ අහන්න හිතනවා. හැබැයි මේ වෙලාව වෙනකොට හිතෙනවා නේ ටෙලි නාට්‍ය ඊළඟ කොටස අද මොකක් වෙයිද දන්නේ. හිත යන්නේ අර කාමයන්ට. සමහර ප්‍රවෘත්ති දේශපාලන සාකච්ඡාව බනට වැඩිය ඒක වැදගත් කියලා හිතෙනවා. එහාට මෙහාට බැනගන්න, අනුන්ගේ අඩුපාඩු කතා කරන, කුණුගොඩවල් කතා කරන දේශපාලන සාකච්ඡා සමහරු මහ රෑ 12 වෙනකන් එයාට මෙයාට බැන මේ රූපවාහිනිය දිහා බලාගෙන කොහෙන් හරි ලෝකෙ වෙන්න කොහේ හිටියත් මේවා හොය හොයා හරි බලාගෙන තමන්ගේ ජීවිතය අකුසල් පුරව ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඇහෙන් බලන දෙයකින් හිතක් සංසිඳෙන දෙයක් බලන්න. කනෙන් අහන දෙයකින් කෙලෙස් යටපත් වෙන හිත සංසිඳෙන දෙයකට හිත යොමු කරන්න. කියෙව්වත් ඔය කසිගපල් පත්තර කුණුගොඩවල් කෙලෙස් ඇති වෙන දේවල්, ද්වේෂය ඇති වෙන දේවල්, අපරාධ, මිනීමැරුම්, රස කර ඕවා හොයන්න එපා. ලෝකේ ඕවා කවදත් තියෙනවා. බණ පොතක් කියවන්න, බණක් අහන්න. මේ ඇස් දෙකෙන් බණ පොතක් කියවලා ධර්මයේ මෙනෙහි කරන්න. ඒ නිසා ධර්මානුකූලව ධර්මයේ සිහි කරගෙන, ධර්මයේ මෙනෙහි කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අකුසලයකට හිතක් යොමු නොවන විදිහට හිත රැක ගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා පින්වතුනි අමාරුයි. ඉස්සේ භාවනා කරන්න හිතන්න කොච්චර හිත කව් කියනවා. කොහොම හරි පටන් ගන්න ඕනේ තමයි. කොහොම හරි භාවනාවක් නම් කරන්න ඕනේ තමයි. ඉතින් භාවනාවක් නම් කෙරෙන්නේ නැහැ. ඔය ගොඩාක් සමහර බණ අහනවා, පින්කම් කරනවා, භාවනාව ගැන කතා කරන්න ගත්තොත් භාවනාව ගැන මහා ලොකු අදහස් තරකාව ඔහොම නෙමෙයි, මේකයි කරන්න ඕනේ, ඕවා නෙමෙයි කියලා උපදෙස් දෙන උපදේශකයෝ ඉන්නවා භාවනාව. හැබැයි තමන් වාඩි වෙලා භාවනාවක් කරන්නේ, තමන්ගේ හිත යොමු වෙන්නේ. කරන්න හිතා හිටියට අද නොවේ හෙටයි. පස්සේ කරනවා, හෙට කරනවා කියලා පස්සට යනවා. ප්‍රමාදේ. ඒක තමයි අකුසල මූලයන් තුළ පිහිටපු විඤ්ඤාණයක් තියෙන, කෙලෙස් සහිත හිතක් තියෙන කෙනාගේ හිතේ ස්වභාවය. හැම වෙලේම හිත අදින්නේ ප්‍රමාදයට, අකුසලයට, අපාය පැත්තට. පින්වතුනි, ඔබ මේ බණ ඇහුවට ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ මේ බණ ඇහුවට මතක තියාගන්න, සතර අපාය මහ ගෙදර කරගත්ත පිරිසක්. මේ hina වෙලා හිටියට නිරේගාමි අකුසල ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ මේ hina වෙලා කකා බිබී ජීවත් වුණාට අපිට නම් ගාණක් නෑ කියලා හිතුවට දැන් ඔබ මැරුණොත් තිරිසන් ලෝකේ උපදින ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. අසුර අපායට ඇදිලා යන ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. සතර අපායට ඇදිලා යන කෙලෙස් ඔබ තුල තියෙනවා. ඒවා නැති වෙන්නේ සෝවාන් වෙනකොට. ඔබ යම් දවසක සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඔබ සදහටම සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම්, ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් මතක තියාගන්න, ඔබ අපාය මහ ගෙදර කරගෙන ඉන්න කෙනෙක්. ඒ අනතුර තුලයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා විශාල අනතුරක් තුල සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහ ගෙදරට හිත ඇදෙනවා වගේ. ඔබ ජීවත් වෙන, ඔබ කැමති, ඔබ ආසා කරන, ඔබ ප්‍රිය කරන ඔබේ ගෙදර මහ ගෙදර හිත එතන තියෙන්නේ. රස්සාවට ගියත් ගෙදර එනකන් ඉවසුමක් නැහැ. කඩේට ගියත් බඩු ටික ගත්ත ගමන් එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියා. ඉන්න කිව්වොත් දවසක් ඉඳී, උපරිම දෙකක් ඉඳී.
කොහේ ගියත් ගෙදර තරන්නේ නැහැ කියලා අපි කියනවා. ඇයි අපේ හිත ඇදෙන්නේ? හිත බැඳිලා යන්නේ එතනට. බුදුරජාණන් වහන්සේ උපමාව අරගෙන පෙන්වුවා සංසාරික සත්‍යයා සතර අපායට බැඳිලා තියෙන මහ ගෙදරට හිත ඇදෙනවා වගේ. එතනට ඇදෙන්නේ. එවැනි හිතක් කුසලයට හරවන්න ලේසි නෑ. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්මඵල ගැන හිතන්න. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා නිතර මෙනෙහි කරන්න. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව කුසල් වඩන්න. දැන් මේ අපි කතා කරන මේ හැම දේශනාවක්ම ඔබ කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධය අපේ බුදුහාමුදුරන්ගේ විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තහම කැටි වෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත ස්වචිත්තය දමනය කරන්න. හිත දමනය කරගන්න. සචිත්ත තමන්ගේ හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ නිසා අකුසල් වලින් වළකින්න. අකුසල කර්ම කරන්න එපා. පුංචි අකුසලේ පවා බිය දකින්න. කුසල් කරන්න පුළුවන් තරම් පින් කරන්න. සිතකයි වචනය මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන්න. අපිට අග්‍රපින් රැස් කරන්න පුළුව. ඔබ නිතර බුදුගුණ හිතනවන මෛත්‍රී භාවනා වඩනවන ධර්මය ගුණ සිහි කරනවන ගෙදර හිටියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් නිදාගන්න ගියත් නින්ද යනකං බුදුගුණ මෙනෙහි කරන්න. මෛත්‍රී වඩන් හිත ධර්මය තුළ කුසල අරමුණක රඳවගන්න. අඩුගානි කරපු පින්කන් සිහි කරා එකත් භාවනාව ත්‍යාගානුස්සති. සචිත්ත පරියෝදපනා තමන්ගේ හිත දමනය කරනවා භාවනා කරනවා. භාවනාවෙන් තමයි හිතක් දමනය කරන්න තියෙන අර අපාය පැත්තට අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න තියෙන භාවනාව. ආතාපි සම්පජානු සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවණින් හොඳ සිහියෙන් භාවනාවකට හිතක් යොමු කරගෙන කුසලයට හිත හරෝගන්න. ඒ විදිහට ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වේ. අන්න එතකොට ඔබට ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය පැත්තට හරෝගන්න පුළුවන්. එහෙමනම් පිංහතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සියලු පාපී අකුසල් වලින් වැළකීලා කුසල් දහම් දියුණු කරගෙන හිත දමනය කරගෙන ඔබ හැම දෙනාටම උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්වතුන් 2021 මාර්තු මාස 29 වෙනිදාට ඉදෙන කසුන් දසනායක මහත්මයාගේ සහ හිනෝකා දසනායක මහත්මියගේ 14 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ. ශ්‍රී ලංකා වාසී හැම දෙනාටමත් ලෝ වාසී හැම දෙනාටමත් රෝග බිය දුරු වෙලා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාටම සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනය පිංගතුන්ගේ අරමුණක්. ඒ වගේම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනයක් ධර්මදේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත් කසුන් දසනායක මහත්මයා ඉනෝකා දසනායක මහත්මිය ඇතුළු අද දායකත්වයේ දරන පිංගතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි කැනඩාවේ කැල්ගරි නගරයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් පවත්වාගෙන යන ඒහිපාසිකෝ භාවනා මධ්‍යස්ථානයේ මැදින් පුන් පොහොය නිමිති කරගෙන පවත්වන්නට යෙදුණු ඒ උතුම් දායකත්ව ධර්ම දේශනාව තමයි අද ඔබ මේ ශ්‍රවණය කරන්නට යෙදුනේ. පිංගතුනි පන්සලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා පූජනීය මත්තුමගල චන්දානන්ද හාමුදුරන් වහන්සේ බුත්තල ධම්ම රක්ඛිත පූජනීය හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උන්වහන්සේලාට උතුම් ධර්මාවබෝධයේ පිණිසම
මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් එහෙමනම් කැනඩාවේ කැල්ගරි නගරේ එහි පස්සිකෝ බෞද්ධ මධ්‍යස්ථානයේ දායක කාරකාදී හැම දෙනාටමත් කැල්ගරි වල කටයුතු කරන ආගමික කටයුතුවලට උදව්පකාර කරන සෑම සියලු දෙනාටමත් ඒ වගේම මහි මහත්මා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කල්පනා කරගන්න ඔබ නම් මිය පරලෝකීය සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. තේමනම් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයේ පිණිසම හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.